කලින් කතා කරපු පාඩමක තවත් කොටසක්. ඒ තමයි පුතේ අපි කලින් කතා කරා මේ 12 වසරේ අපිට හම්බ වෙන විශේෂ පාඩමක් ගැටුම් හා ගැටුම් සමතනය කියන පාඩම. මේ පාඩමේදී අපි කතා කරගෙන ආව ගැටුම් හඳුනාගත්තා. ඊට පස්සේ ගැටුම් වල තියෙනවා ප්‍රධාන පැතිකඩයන් දෙකක්. ඒ තමයි අපි කිව්වා ගැටුම් සාධනීය ස්වරූපයකින් තියෙන ගැටුම් තියෙනවා. ඒ වගේම නිෂේධනීය පැතිකඩකින් නිර්මාණය වෙන ගැටුණුත් තියෙනවා. දැන් ඔය සාධනීය ගැටුම් ඇතරම අපි ගන්නෙ මේ සමාජයට ගැටුම් හරහා සිදුවෙන යම් සුබ දේවල් හොඳ දේවල්. ඒ කියන්නේ ගැටුමකින් පුළුවන් ද මේ සමාජයේ යම් දේවල්, එතකොට පුද්ගලයන් සම්බන්ධ දේවල් මේ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒක සුබවාදී විදිහට. ඒ කියන්නේ ගැටුමක් විනාශකාරී එහෙම නැත්නම් ඒක ප්‍රචණ්ඩකාරී විදිහට එහෙම නිර්මාණයක් විදිහට ගැටුමක් දකින්න නැතුව අපිට පුළුවන් නම් ගැටුමක් හරහා මේ සිද්ධ කරන්න මේ සමාජයට යම්කිසි හොඳ දෙයක්. අපි ඒවා ගන්නෙ මේ සාධනීය ගැටුම් කියන ගොඩට. එතකොට අපි කතා කළා ඊට පස්සේ මේ නිෂේධනීය ගැටුම් මොනවද තියෙන්නේ කියලා. කියන්නේ ගැටුමකින් ලැබෙන්නේ ප්‍රචණ්ඩත්වයේ විතරක් නම් විනාශය විතරක්ම නම් ඒ වගේම ඒ ගැටුමට සම්බන්ධ පාර්ශව කල්පනා කරන්නේ ගැටුමක් කියන්නේ නිර්මාණශීලී දෙයක් නෙමෙයි විනාශකාරී දෙයක්මයි කියලා හිතනවා නම් අපි කිව්වා මේ දේවල් වලට පැහැදිලිවම ඒවා මේ සාධනීය නොවන එහෙම නැත්නම් නිෂේධනීය තැනට කොටු වෙන ගැටුම් කියලා තමයි අපි ඒ ගැටුම් වර්ගීකරණය කළේ. එතකොට මේ ගැටුම් වර්ගීකරණය කරනකොට අපිට විචාරකයෝ හම්බ වුණා. උදාහරණ හම්බ වුණා. දැන් මෙතනින් පස්සේ අපි යනවා මේ ගැටුම් සම්බන්ධ තවත් විශේෂ වර්ගීකරණයකට. අර ප්‍රධාන පැතිකඩ දෙකට පස්සේ ඒ අපි වර්ගීකරන කරපු ප්‍රධාන පැතිකඩයන් දෙක සාධනීය සහ නිෂේධනීය කියන කතන්දරයට පස්සේ අපි යනවා මේ ගැටුම් වර්ගීකරණය කරගන්න. ඒ කියන්නේ ගැටුම් වර්ග තියෙනවා. මේ දේශපාලන විද්‍යා විශේෂ ක්ෂේත්‍රයට ගැටුම් කියන මාතෘකාව ආවහම මේකේ තියෙනවා ගැටුම් වර්ග. මේ ගැටුම් වර්ග ටික මොනවද කියලා බලන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මම ඔබට දුන්නු නිබන්ධනෙත් මේක සඳහන් වෙනවා. අපිට ප්‍රධාන වශයෙන් ගැටුම් වෙන් කරලා ගන්න පුළුවන් ගැටුම් වර්ග තුනකට. එතකොට මේ ගැටුම් වර්ග තුන මොනවද? කියන්නේ ප්‍රධානම මූලික ලෙසම ගැටුම් වර්ග තුනක් තියෙනවා. ඒ ගැටුම් වර්ග තුන ගත්තාම අපිට ගන්න පුළුවන් පළවෙනිම ගැටුම් වර්ගය තමයි සරල වර්ගීකරණය. කියන්නේ ගැටුම් සරල ගැටුම් විදිහට එක ගොඩකට අපිට වර්ග කරන්න පුළුවන් සරල වර්ගීකරණය කියලා. ඊට පස්සේ අපිට දෙවෙනියට ගන්න පුළුවන් කෘත්‍යවාදී වර්ගීකරණය කියලා තවත් ගැටුම් වර්ගයක්. ඊට පස්සේ අපි තුන්වෙනි ගොඩට මේ ගැටුම් වර්ග කරනකොට තුන්වෙනි වර්ගීකරණයට අපි යන්නේ දේශපාලන වර්ගීකරණය. එතකොට ගැටුම් වල ප්‍රධාන වශයෙන් මේ පාඩමට අනුව අපි වර්ග කරනවා වර්ගීකරණයන් තුනකට. එකක් තමයි සරල වර්ගීකරණය. ඊට පස්සේ කෘත්‍යවාදී වර්ගීකරණය. ඊට පස්සේ අපි වර්ග කරනවා දේශපාලන වර්ගීකරණය කියලා තවත් වර්ගයකට. දැන් අපි දන්නවා එතකොට ගැටුම් වර්ගීකරණය කරන්නේ මෙන්න මේ වගේ මූලික වර්ග තුනකට ගැටුම් වර්ගීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ගැටුම් වර්ගීකරණයේ මූලික වශයෙන් ඔය තුන වර්ග කළා. ඊට පස්සේ අපි ඒ වර්ග කරපු තුන වෙන වෙනම අරන් බලනවා කොහොමද මේ වර්ගීකරණය අපිට හඳුනා ගන්න පුළුවන් සහ මේක විස්තර කර ගන්න පුළුවන් කොහොමද කියලා අපි බලනවා. ඒ බලනකොට අපිට ඉස්සලාම හම්බෙන්නේ මේ සරල වර්ගීකරණය කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය වර්ගීකරණය. මේ සරල වර්ගීකරණය ඇතුළෙත් බෙදෙනවා ප්‍රධාන කාණ්ඩ හතරකට. ඒ කියන්නේ මේ සරල වර්ගීකරණය අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ හතර විදිහකට. කොහොමද කියලා අපි ඒක බලමු. ඒක වෙන්නේ මෙහෙමයි. මේ සරල වර්ගීකරණය ඇතුළෙත් සිද්ධ වෙනවා මෙන්න මේ වගේ දේවල්. මොනවද දන්නවද? අංක 1ටම ඔය සරල වර්ගීකරණයේ අංක 1ටම ගන්න පුළුවන් පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියලා જાතියක්. පුද්ගල අභ්‍යන්තර ගැටුම්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අන්තර් පුද්ගල ගැටුම්. හරිද? මම මේ එකින් එක ඊට පස්සේ වල පැහැදිලි කරන්නම්. දෙක අන්තර් පුද්ගල ගැටුම්. තුන තමයි කණ්ඩායම් ඇතුළත ගැටුම්. දැන් මේ වචන කියනකොට සාමාන්‍යයෙන් ඔයාලට නොතේරෙන විදිහක් නෑ. මේක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය අපි
එදිනදා පාවිච්චි කරන වචන අෂ්ටව හැදෙන ක්‍රියාවලිය. ඊළඟ හතරවෙනි එක තමයි අන්තර් කණ්ඩායම් ගැටුම්. හරිද? එතකොට මෙන්න මේ විදිහට ඔය ගැටුම් වර්ගීකරණය කරනකොට අපි සරල වර්ගීකරණය කියලා ගොඩක් ගන්නවානේ. ඒ ගොඩ ඇතුළේ අපි ගන්නවා පුද්ගල අභ්‍යන්තර ගැටුම්, ඊට පස්සේ අන්තර් පුද්ගල ගැටුම්, ඊට පස්සේ කණ්ඩායම් ඇතුළත ගැටුම් සහ අන්තර් කණ්ඩායම් ගැටුම් කියලා. මෙන්න මෙහෙමත් අපි ගැටුම් වර්ගීකරණය කරලා ගන්නවා. ඊට පස්සේ අපි ඒ ගැටුම් වර්ගීකරණය ඇතුලේ සරල වර්ගීකරණය කියලා ඉස්සෙල්ලාම හම්බෙන ගැටුම් වර්ගයත් අපි වර්ග කරගන්නවනේ ඒ සරලව සිද්ධ වෙන්න පුළුවන් ගැටුම් මොනවද කියලා. පළවෙනි එක තමයි පුද්ගල අභ්‍යන්තර ගැටුම්. එතකොට ඒ වගේ අපිට ගන්න පුළුවන් ගැටුම් වර්ග ගොඩක් තියෙනවා. හරිද? එතකොට ඒවා ගත්තාම අපිට ඒව ඇතුළේ තියෙනවනේ පුද්ගල අභ්‍යන්තර ගැටුම්, අන්තර් පුද්ගල ගැටුම්, කණ්ඩායම් ඇතුළත ගැටුම්, මේ වගේ ගැටුම් වර්ග ගොඩක් අපිට මුණ ගැහෙනවනේ. ඒ අහුණාම අපි ඉස්සෙල්ලාම ගන්නවා මේ පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියන්නේ මොනවද කියන එකට යනවා අපි. පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියන්නේ මොකක්ද? එතකොට මේක ඇහෙද්දිම ඔබට තේරුම් ගන්න කාරණයක් තමයි පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියලා කියන්නේ ඒක මේ පුද්ගලයේ තව කෙනෙක් එක්කලා ඇති කරගන්න ගැටුමක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ කියන්නේ චිත්ත අභ්‍යන්තරය කියන්නේ හිත ඇතුලේ පුද්ගලයෙකු විසින්ම ඇති කරගන්න ගැටුමක් කියන අදහස තමයි මෙතන මේ දෙන්න හදන්නේ. එතකොට අපි බලමු කොහොමද ඒක විස්තර කරන්නේ කියලා. මේකෙදි කියන්නේ එක් එක් පුද්ගලයන්ගේ හිත ඇතුලේ නැත්තම් චිත්ත අභ්‍යන්තරය ඇතිවන ගැටුම් තමයි අපි මේ පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියලා හඳුනගන්නේ. දැන් මේවා ඇවිල්ලා ජීවිතේ ඕනම වෙලාවකදී ඕනම මිනිහෙක්ට ඇති වෙන්න පුළුවන්. පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියනවා මේ කවුරු හරි ඔයාව ඒ ගැටුමට පොළඹවලා හෝ එහෙම නැත්නම් ඔබේ හිතට යම්කිසි සිදුවීමක් නිසා ඔබ විසින් ගැටුමක් ඇති කරගෙන හෝ කෙසේ හෝ පුද්ගල අභ්‍යන්තර ගැටුම් කියන්නේ මිනිහෙක්ගේ අභ්‍යන්තරයේ මනස ඇතුලේ ගැටුම් ඇති වෙනවා. ඒක සාමාන්‍ය සිදුවීමක්. හරිද? එතකොට මේවා ස්වාභාවික මනුෂ්‍ය දෙකක්. මේක මේ නොවන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ ඇතුලේ මේක වෙන්න පුළුවන්. හරිද? අපි මේ ගැටුම් වර්ගීකරණය ගත්තාම මේ ගැටුම් වර්ගීකරණය ඇතුලේ අපි වර්ග හතරක් අපි ගන්නවා ගැටුම් වර්ග කරන්න. ඒ ගත්තාම ඒ ගැටුම් වල පළවෙනි වර්ගය තමයි සරල ගැටුම් කියන වර්ගය. සරල වර්ගීකරණය. මේ සරල වර්ගීකරණය වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ සරල ගැටුම් වලත් වර්ග තියෙනවා. ඒ සරල ගැටුම් වල පළවෙනි වර්ගයේ අපි කිව්වා පුද්ගල අභ්‍යන්තර ගැටුම්. ඒ කියන්නේ කාවවත් සම්බන්ධ කරගන්න නැතුව තනියම පුද්ගලෙක් තමන්ගේ හිත ඇතුලේ පුද්ගල අභ්‍යන්තරේ ඇති කරගන්න ගැටුම්. ඊළඟට මේ සරල ගැටුම් වල තව වර්ගයක් තියෙනවා. ඒ වර්ගය තමයි මේ අන්තර් පුද්ගල ගැටුම්. ඒ කියන්නේ පුද්ගලයෙකු සහ තව පුද්ගලයෙකු අතර ඇතිවිය හැකි ගැටුම්. දැන් මේවා ඇති වෙන්නේ එදිරිවාදිකම් නිසා, තරඟය නිසා, යම්කිසි ආරවුල් තත්ත්වයක් නිසා මේ වගේ වෙනස්කම් සිදුවීම හරහා මේ වගේ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අන්තර්පුද්ගල ගැටුම් කියනවා ඇති වෙන්නේ ගොඩක් වෙලාවට පුද්ගලයන් දෙදෙනෙකු හෝ දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මුල් වෙලා තමයි මේ කියන අන්තර්පුද්ගල ගැටුම් ඇති වෙන්නේ. මතක තියාගන්න. හැබැයි මේ අන්තර්පුද්ගල ගැටුම් කියන එකත් සරල ගැටුම් කියන වර්ගයකට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕන මේ සරල ගැටුම් වර්ගයේ තව මොනවද ගැටුම් තියෙන්නේ. සරල වර්ගීකරණය කියන ගැටුම් වර්ගය හැදෙන්නේ තව මොන හේතු හින්දාද? අපි එකක් කිව්වා, පළවෙනි එක කිව්වා පුද්ගල අභ්‍යන්තර ගැටුම් අපි ගන්න සරල ගැටුම් වර්ගයට. එතකොට අන්තර්පුද්ගල ගැටුම් කියන එකත් ගන්නේ සරල ගැටුම් වලට. ඊට පස්සේ කණ්ඩායම් ඇතුළත ගැටුම් කියලා තව જાතියක් එනවා. කණ්ඩායම් ඇතුළත ගැටුම්. ඒකත් ඇවිල්ලා සරල ගැටුම් කියන වර්ගයටම අයිති වෙනවා. අපි බලමු මේ කණ්ඩායම් ඇතුළත ගැටුම් කියන්නේ මොනවද කියලා. කණ්ඩායම් ඇතුළත ගැටුම් කියලා කියන්නේ මේ වර්ගයට අයිති වෙන්නේ කණ්ඩායම් දෙකක් හරි එහෙම නැත්නම් කණ්ඩායම් දෙකකට වැඩි සංඛ්‍යාවක් හරි ඇති කරගන්න ගැටුම් තමයි කණ්ඩායම් ඇතුළත ගැටුම් කියලා කියන්නේ. හැබැයි මේ කණ්ඩායම් ඇතුළත ගැටුම් කියන වර්ගයේ අයිති වෙන්නේ ගැටුම් වර්ගීකරණයේදී අපිට මුණ ගැහෙන සරල ගැටුම් කියන වර්ගයට.
ඒකත් අපි මතක තියාගන්න ඕනේ. එතකොට අපි දන්නවා ගැටුම් වර්ගීකරණය කරනකොට ප්‍රධාන වශයෙන් ගැටුම් වර්ග 4ක් අපි ගන්නවා. ඒ ගත්තාම සරල ගැටුම්, හරිද? ඊට පස්සේ සරල ගැටුම් වලින් පස්සේ අපි යනවා අන්තර් පුද්ගල ගැටුම්, හරිද? ඊට පස්සේ අපි දැන් දන්නවා ඔය සරල ගැටුම් තමයි ලෝකේ ගොඩාක්ම බහුතරයක් තියෙන්නේ. ඊට පස්සේ කෘත්‍යවාදී ගැටුම්, ඊට පස්සේ දේශපාලන ගැටුම් කියලා ප්‍රධාන වශයෙන් තුනකට යනවා. දැන් අපි ඊළඟට යන්න ඕනේ ඔය ගැටුම් වර්ගීකරණය ඇතුලේ සරල ගැටුම් වලට පස්සේ මුණ ගැහෙන අපි යනවා කෘත්‍යවාදී ගැටුම් කියන වර්ගයට. එතකොට කෘත්‍යවාදී ගැටුම් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. දැන් කෘත්‍යවාදී ගැටුම් කියලා කියන්නේ ගැටුමකින් සමාජයට ඉටු කරන කාර්ය අනුව වර්ග වෙන ගැටුම් වර්ගය. කියන්නේ ගැටුමක් හරහා සමාජයට ලැබෙන ප්‍රතිපාකයක් තියෙනවානේ. අනේ ප්‍රතිපාකය අනුව අපි වර්ග කරනවා ගැටුම් වර්ගයක්. ඒක තමයි කෘත්‍යවාදී ගැටුම්. කියන්නේ ගැටුමකින් සමාජයට ලැබෙන ප්‍රතිවිපාකය අනුව අපි කියනවාට කෘත්‍යවාදී ගැටුම් කියලා. එතකොට මේ කෘත්‍යවාදී ගැටුම් කියන එක අපිට කියලා දෙන්න. එහෙම නැත්නම් අපිට මේක පැහැදිලි කරන විචාරකයෙක් අපිට මුණ ගැහෙනවා. මේ විචාරකයා තමයි අපිට හම් වෙනවා මේ මෝර්ටන් ඩොයිස් කියන විචාරකයා. මේ මෝර්ටන් ඩොයිස් කියන විචාරකයා අපිට කියලා දෙනවා මේ කෘත්‍යවාදී ගැටුම් කියන එක ගැන පැහැදිලිව. මොහු ඇවිල්ලා මේ ඇමරිකානු සමාජ විද්‍යාඥයෙක්, ඔහු මනෝවිද්‍යාඥයෙකු ලෙස සැලකනවා මේ මෝර්ටන් ඩොයිස් කියන කෙනා. මේ මෝර්ටන් ඩොයිස් ගැටුම් වල කාණ්ඩ දෙකකට බෙදනවා. ඒ කියන්නේ ඔහුත් අර අපි කලින් කතා කරපු කොටස් වලදී මුණ ගැහුණා වගේ ගැටුම් සාධනීය ගොඩකටයි නිෂේධනීය ගොඩකටයි දෙකකට බෙදනවා. මේ දෙකකට බෙදලා ඔහු ඉස්සෙල්ලාම සාධනීය ගැටුණුත් ඊට පස්සේ නිෂේධනීය ගැටුණු ලෙස මේ දෙක වෙනමම කතා කරන්න ගන්නවා. එතකොට මෝර්ටන් ඩොයිස්ට අනුව අපි බලමු මේ සාධනීය ගැටුම් කියන්නේ මොකක්ද කියලා. දැන් මෝර්ටන් ඩොයිස් මේ සාධනීය සහ නිෂේධනීය කියන වර්ගයට එන්නේ කෘත්‍යවාදී ගැටුම් වර්ගය මුල් කරගෙන. ඒ කියන්නේ කෘත්‍යවාදී ගැටුම් කියලා කියන්නේ ගැටුමකින් සමාජයට ලැබෙන ප්‍රතිවිපාක. එතකොට මෝර්ටන් ඩොයිස් කියනවා ඒ ප්‍රතිවිපාක සාධනීය ඒවා වෙන්නත් පුළුවන්, නිෂේධනීය ඒවා වෙන්නත් පුළුවන් කියන කාරණයට එනවා. දැන් සාධනීය ගැටුම් මෝර්ටන් ඩොයිස්ට අනුව ඩොයිස් කියනවා මේ ගැටුම් සාධනීය ගැටුම් වල තියෙන ස්වභාවය තමයි ඒ ගැටුමට සම්බන්ධ පාර්ශවවල ඉන්න පිරිස, එහෙම නැත්නම් ඒ ගැටුමේ සමාජිකයෝ ගැටුම පිළිබඳ හිතන්නේ නිර්මාණශීලී විදිහට. ඒ කියන්නේ ඒ තුලින් යම්කිසි නිර්මාණාත්මක දෙයක් ලැබේ. විනාශකාරී දෙයක් නොලැබේ. එහෙම නැත්නම් අර ප්‍රචණ්ඩ දෙයක් වෙනුවට හොඳ නිර්මාණශීලී ප්‍රතිඵලයක් සහ වටපිටාවක් නිර්මාණය වෙයි කියලා තමයි සාධනීය ගැටුමක් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ ගැටුමේ ඉන්න කට්ටිය හිතන්නේ ඒ ගැටුම ගැන එහෙම හිතපු සහ පේන ගැටුමක් අපි හඳුනාගන්නේ සාධනීය ගැටුමක් කියලා. හොඳක් වෙයි සහ හොඳ දේවල්, හොඳ ප්‍රතිඵල, නිර්මාණශීලී දේවල් වෙයි. එතකොට මේ ගැටුම් සාධනීය ගැටුම්. එතකොට ඒක ඇවිල්ලා ගැටුමක කෘත්‍යවාදී තත්ත්වය. කියන්නේ ගැටුමක් හරහා සමාජයට ලැබෙන ප්‍රතිවිපාක. මොකද්ද ප්‍රතිවිපාකය? ප්‍රතිවිපාකය කියන්නේ හොඳ දෙයක් ලැබීම. එතකොට එහෙම ගැටුම් කෘත්‍යවාදීව බැලුවොත්, ඒ කියන්නේ ගැටුමකින් සමාජයට ලැබෙන දේවල් හරහා බැලුවොත් සාධනීය ගැටුණුත් තියෙනවා, නිෂේධනීය ගැටුණුත් තියෙනවා. කවුද මේ කතාව කියන්නේ? මේක කියන්නේ මෙන්න මේ ඇමරිකානු සමාජ මනෝවිද්‍යාඥයා වන මෝර්ටන් ඩොයිස්. ඩොයිස් කියනවා මේ සාධනීය ගැටුම් කියලා කියන්නේ යම් නිර්මාණශීලී හොඳ දෙයක් සමාජයට ජනිත කරන මුදා හැරෙන, ඒ වෙනුවෙන් කැප වෙන, ඒ වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ගැටුම් වර්ගයක් තමයි සාධනීය ගැටුම් කියලා කියන්නේ. ඩොයිස් ඊට පස්සේ කියනවා ඒ වගේම තමයි නිෂේධනීය ගැටුම් කියලා જાතියකුත් තියෙනවා. ඒ නිෂේධනීය ගැටුම් වල අර වගේ නිර්මාණශීලී අදහස් ලැබීමක්වත්, නිර්මාණශීලී ප්‍රතිඵලයක් ලැබීමක්වත්, හොඳ දෙයක් ලැබීමක් වෙන්නේ නැහැ.
ඒකට සම්බන්ධ පාර්ශව ඉන්නවනේ. ඒ පාර්ශව හිතන්නේ විනාශකාරී විදිහට. ඒ පාර්ශව කරන්නෙත් එක විනාශකාරී විදිහට. ඒ ගැටුම් ඇත්තටම කිව්වොත් එimhe නිෂේධනීය ගැටුම් බොහොම ලේසි අඳුර ගන්න. මොකද නිෂේධනීය ගැටුම් අවසානයක් නෑ. ඒ කියන්නේ ගැටුමෙන් ගැටුමට යනවා. මේ වගේ ප්‍රචණ්ඩත්වය විනාශය ගැබ් වෙලා තියෙන ගැටුම් වලට මෝටන් ඩොයිස් කිව්වේ නිෂේධනීය ගැටුම් කියලා තමයි එයා කිව්වේ. ඔන්න ඔය විදිහට අපිට කෘත්‍යවාදී ගැටුම් කියන වර්ගයත් අපිට හඳුනා ගන්න පුළුවන් ඔය කියන සාධකය මූලධර්මයේ ඇතුලේ. ඊළඟ කාරණය තමයි දැන් අපට හම්බෙනවනේ ඔය ගැටුම් වර්ගීකරණය ඇතුලේ ඊළඟ එක තමයි දේශපාලන වර්ගීකරණය. ඒ කියන්නේ ගැටුම් වර්ගයක් තියෙනවා දේශපාලන ගැටුම් කියලා જાතියකුත් තියෙනවා. වර්ගීකරණය ඇතුලේ ගැටුම් වර්ග කරලා ගත්තාම අපි කියවනේ සරල ගැටුම් කියලා වර්ගයක් තියෙනවා, කෘත්‍යවාදී කියලා වර්ගයක් තියෙනවා. ඊට පස්සේ දැන් අපිට මුණ ගැහෙන්නේ දේශපාලන ගැටුම් කියන වර්ගීකරණය. එතකොට අපි බලමු දේශපාලන ගැටුම් කියන්නේ මොනවද කියලා. දේශපාලන ගැටුම් කියනෙවුවා ඇත්තටම ඒකෙත් ගත්තාම අපිට යන්න පුළුවන් දේශපාලන ගැටුම් වල වර්ග තියෙනවා. ඒ වර්ග ගත්තාම අන්තර්රාජ්‍ය ගැටුම්, රාජ්‍ය අභ්‍යන්තර ගැටුම්, ඊට පස්සේ රාජ්‍ය නිර්මාණ ගැටුම්, මෙහෙම ගැටුම් වර්ගක් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ දේශපාලන ගැටුම් කියන වර්ගයට ආවහම ඒ ලෝකේ පවත්න ගොඩාක් ගැටුම්. ඒ කියන්නේ අද වර්තමාන ලෝකේ තියෙන ගොඩක් ගැටුම් දේශපාලන ගැටුම් තමයි. එතකොට මේවා ඇත්තටම ගත්තොත් එහෙම පුද්ගලික ගැටුම් නෙවෙයි. ඒ කියන්නේ පෞද්ගලිකව මිනිහෙක් එක්ක ඇති කරගන්න ගැටුමක් නෙමෙයි. දේශපාලන ගැටුමක් කියන්නේ සංකීර්ණ වෙනම ක්‍රියාවලියක්. එතකොට මේක ඇවිල්ලා මේ හුදකලාව සිද්ධ වෙන ගැටුමකුත් නෙමෙයි. මේක විශාල ජන සමූහ, විශාල භෞතික සම්පත් මේ වගේ ගොඩක් සංකීර්ණ දේවල් වල එකතුවකින් ඇති වෙන ගැටුමක් තමයි මේ දේශපාලන ගැටුම් කියලා කියන්නේ. මේ වගේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි මේ දේශපාලන ගැටුම් වල ගොඩක් වෙලාවට ප්‍රචණ්ඩත්වයේ ගැබ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ගැටුමේ ස්වභාවය එච්චර හොඳ එකක් නෙමෙයි. කියන්නේ ප්‍රචණ්ඩත්වයේ ගැබ් වෙලා තියෙනවාමයි ගොඩක් වෙලාවට මේ දේශපාලන ගැටුම් කියන වර්ගය ඇතුලේ. මේවා අත්තටම කිව්වොත් මේ දිගු කාලීන දේශපාලන ගැටුම් කියනවා මේ කාලයක් තිස්සේ ඇදිලා යනවා. ඒවා මේ අද ඇති වෙලා හෙට ප්‍රතිඵලයක් කරන් නවතිනව නෙවෙයි. දේශපාලන ගැටුම් කියන්නේ විවිධ පරිවර්තනයන් වලට ලක් වෙමින්, මුහුණුවර වෙනස් වෙමින්, පුද්ගලයෝ වෙනස් වෙමින්, පරිසරය වෙනස් වෙමින් කාලෙත් එක්ක දිග්ගැස්සන ඒවා තමයි මේ දේශපාලන ගැටුම් කියනවා. මේව ඇවිල්ලා ගත්තොත් එහෙම මේ බොහොම දුෂ්කර අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්නේ. මොකද දේශපාලන අත්දැකීම් කියන්නේ කොහොමද දුෂ්කරයිනේ. එතකොට මේ ගැටුම ඇතුළේ දේශපාලන ගැටුම් කියන එකත් බොහොම දුෂ්කර අත්දැකීම් මිනිසුන්ට ලැබෙනවා. මේව කාලයක් පුරා දිග්ගැස්සනවා වගේම මේවා විසඳන්න ටිකක් අමාරුයි. මොකද දේශපාලන ගැටුම් කියන ඒවා විසඳන්න අමාරු කියන්නේ මේක ගතික ස්වභාවයකට ලක් වෙනවා. ඒ කියන්නේ කාලෙන් කාලෙ මේක වෙනස් වෙලා එන අලුත් දේශපාලන අත්දැකීම් එකතු වෙලා දේශපාලන නායකයෝ එක්ක සම්බන්ධලා මේ වගේ මේක ටිකක් එක මුහුණුවරවල් ගන්න සිද්ධ වෙනවා මේ ගැටුම ඇතුලේ. එතකොට මේ දේශපාලන ගැටුම් වල තියෙන දෙයක්ම තමයි. එතකොට දැන් මේ දේශපාලන ගැටුම් කියන වර්ගය පිළිබඳව අදහස් දක්වන විචාරකයෙක් අපට හම්බ වෙනවා. මෙයත් ඇවිල්ලා මේ දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව පිළිබඳව අදහස් දක්වපු පුද්ගලෙක්. එයා තමයි මහාචාර්ය පීටර් වොලන්ස්ටීන් කියන කෙනා. මේ මහාචාර්යවරයා කියනවා මේ දේශපාලන ගැටුම් කියන ගැටුම් වර්ගය මෙන්න මෙහෙම කොටස් තුනකට බෙදුව හැකියි. ඒ කියන්නේ දේශපාලන ගැටුම් වල තියෙනවා ප්‍රධාන ප්‍රභේද තුනක්. කවුද මේ කියන්නේ? මහාචාර්ය පී. අපි මේ ගැටුම් වර්ගීකරණයට ගියහම අපි ගැටුම් වර්ගීකරණය ඇතුලේ අපිට මුණ ගැහුණානේ මේ දේශපාලන ගැටුම් කියලා වර්ගයකුත් අපි කිව්වා. මේ දේශපාලන ගැටුම් කියන ගැටුම් වර්ගය පිළිබඳව අදහස් දක්වන විචාරකයෙක් ගැන අපි කිව්වා පීටර් වොලන්ස්ටීන්. පීටර් වොලන්ස්ටීන් කියනවා මේ දේශපාලන ගැටුණුත් වර්ග කරන්න පුළුවන්. අපි බලමු මේ පීටර් වොලන්ස්ටීන් මොනවද මේ දේශපාලන ගැටුම් වර්ග කරන්නේ කියලා. එයා ඒකේ වර්ග කරනවා මේ අන්තර්රාජ්‍ය ගැටුම්, ඊට පස්සේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම්, ඊට පස්සේ රාජ්‍ය නිර්මාණ ගැටුම් කියලා. අපි වොලන්ස්ටීන්ගේ වර්ගීකරණය අනුව පළවෙනි එක බලමු අන්තර්රාජ්‍ය ගැටුම්. අන්තර්රාජ්‍ය ගැටුම් අන්තර් කිව්ව ගමන් තේරෙන දෙයක් තමයි රාජ්‍යයක් සහ තව රාජ්‍යයක් අතර ඇති වෙන ගැටුමක් කියන දේ. අන්තර කියනකොට අපිට තේරෙනවා තව එකක් අතර කියලා. එතකොට අන්තර්ජාතික දේශපාලනය ඇතුලේ මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ජාත්‍යන්තර දේශපාලනයේදී අද ගොඩාක් වර්තමානයේ මේක වෙනවා. ඒ කියන්නේ රාජ්‍යයක් සහ තව රාජ්‍යයක් අතර ගැටුමක් දේශපාලන ලෝකයේ තුල තියෙනවාමයි. මේක සාමාන්‍ය දෙයක්.
එතකොට දැන් මේක ඇවිල්ලා මේ එක ස්වභාවයක් කියන්න බෑ. අන්තර්රාජ්‍ය ගැටුම් කිව්වහම රාජ්‍යයක් සහ රාජ්‍යයක් අතර ඇති වෙන ගැටුම් විවිධ හේතු මත වෙන්න පුළුවන්. සමහර විට ඒක ආර්ථිකම හේතුවක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක මේ නූතනයේදී තාක්ෂණික මෙවලමක් හෝ මෙවලම් කීපයක් හෝ තාක්ෂණික ක්‍රියාවලියක් මුල් කරගෙන ඇති වෙන ගැටුමක් වෙන්නත් පුළුවන්. නැත්නම් ලෝක දේශපාලන තුලනය සම්බන්ධයෙන් කියන්නේ දේශපාලන බලය ලෝකයේ තුල තබා ගැනීම සම්බන්ධයෙන් ඇති වෙන ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒත් එහෙම ගැටුම් තියෙනවා. උදාහරණයක් ගත්තොත් උදාහරණ කීපයක් වුණත් අපිට ගන්න පුළුවන්. දැන් ඔය සමහර රාජ්‍යයන් තියෙනවා මේ ළමයි දන්නවා මේ දේශ සීමා අර්බුද තියෙනවා. ඒ කියන්නේ භූමිය බෙදා ගන්න බැරුව ඇති වෙන ගැටුම්. මේවා ගොඩක් වෙලාවට මේ අන්තර්රාජ්‍ය ගැටුම් කියන කුලකයට අයිති වෙනවා. මොකද මේ ගොඩක් වෙලාවට ලෝකේ දැන් අපේ රට ගත්තොත් අපි රාජ්‍ය පාඩමේ ඉගෙන ගත්ත අපේ රට ස්වාභාවික දේශ සීමාවකින් වෙන් වෙලා. හැබැයි ලෝකෙ කොහා ගොඩාක් රටවල් ස්වාභාවික දේශ සීමා වලින් නොයි වෙන් වෙලා තියෙන්නේ. කෘතිම දේශ සීමා වලින්. එතකොට කෘතිම දේශ සීමා වලින් වෙන් වුණාම රටවල් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඒ වගේම තමයි දැන් අවසාන ඕවා මේ යුද්ධ බවට පත් වෙනවා. සාමාන්‍ය ගැටුමක් ඔය දේශ සීමා බෙදා ගන්න බැරුව මහා යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් ලෝක බලවතුන් වගේම අපේ ඔය ආසියානු කලාපයේ රටවලුත් මේකට මුහුණ දීලා තියෙනවා. ඉන්දියා පාකිස්තානය වගේ ගත්තොත් එම් දේශ සීමා අර්බුද තියෙනවා. චීනේ සහ ඉන්දියාව ගත්තත් දේශ සීමා අර්බුද තියෙනවා. එතකොට ඒව ගත්තොත් අන්තර්රාජ්‍ය ගැටුම් අවසානම යුද්ධ වලට පවා දැන් පෙළඹෙලා තියෙනවා. දැන් මේවා මෙන්න සමහර වෙලාවට මේවා දැන් ඔය මේ නිරවි යුද්ධ විදිහටත් ඒගොල්ලෝ මේ කරගෙන යනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන්නේ හැබැයි සම්බාධක දානවා. එහෙම නැත්නම් ගිවිසුම් අවලංගු කරනවා. ඔය වගේ අවි නැතුව යුද්ධ කරන අවස්ථාවක් තියෙනවා. නූතන ලෝකයේ දැන් අපි ඕනේ නැහැනේ. තාක්ෂණය හරහා වුණත් යුද්ධයක් දියත් කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ක්‍රියාවලිය. එතකොට ඒ වගේම තමයි දැන් මේවා ලෝක බලවතුන්ගේ දැවැන්ත යුද්ධ බවට පත් වෙන්නත් පුළුවන්. මේ අන්තර්රාජ්‍ය ගැටුම් කියන ගැටුම් වර්ගය. මේක දේශපාලන ගැටුමක්. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඉතින් එහාට අපිට වොලන්ස්ටීන්ගේ තව වර්ගයක් අපිට දෙනවනේ. දේශපාලන ගැටුම් වල තව වර්ගයක්. ඒ තමයි මේ දැන් ඔය අන්තර්රාජ්‍ය ගැටුම් වගේම රාජ්‍ය අභ්‍යන්තර ගැටුම්. රාජ්‍යයක් ඇතුලේ කොහොමද ගැටුම් ඇති වෙන්නේ? ඒක මෙහෙම වෙන්නේ. ඒක දැන් ඇවිල්ලා එකම රාජ්‍යය ඇතුලේ කණ්ඩායම් දෙකක් දේශපාලන බලය අල්ලගන්න තියාගන්න කරන ගැටුමක් වෙන්නත් පුළුවන්. අවසාන දැන් මේ වගේ දේවල් සිවිල් යුද්ධ බවට පත් වෙනවා. ගොඩක් වෙලාවට දේශපාලන බලය අල්ලගන්නමත් නෙමෙයි භෞමිකත්වයේ තහවුරු කරගන්න. දැන් අපේ ලංකාවේ තිබුණා LTT සංවිධානය සහ ලංකා ආණ්ඩුව අතර යුද්ධයක්. ඒක ඉස්ලාම් පටන් ගත්තේ කොටසක් ඉල්ලලානේ. ඔය LTT සංවිධානයට සම්බන්ධ නායකයන්ගේ සංකල්පයක් තිබ්බා. උතුරු නැගෙනහිර ප්‍රදේශය ඒගොල්ලන්ට දෙන්න ඕනේ කියන කතාව. ඕක අවසානයේ ගියේ යුද්ධයකට. ඒ වගේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් වෙන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් මේ බලය මූලික වෙලා ඇති වෙන ගැටුම් තමයි විශේෂයෙන්ම වෙන හේතුවක් නෑ. එකම රටක් ඇතුළේ යුද්ධ කරන්න අරගල කරන ගැටුම් හදාගන්න අවශ්‍ය නෑනේ. ඒ හදාගන්නේ මේ. ඒ රටේ බලය කවුරු එකපාරසවයක් 100%ක් අත්පත් කරගන්න අදහසින් තමයි මේ ගැටුමට පෙළඹෙන්නේ. ඔක සාමාන්‍ය දෙයක්. දැන් එහෙම ගත්තාම අපිට දැන් ඔය රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් කියනවා සමීප අත්දැකීම්. ඒ කියන්නේ අපි දැකලා දෙන ලංකාවේ වෙලක් තියෙනවා. තාමත් අපි ගැන කතා කරනවා. දැන් මේ ගැටුම ඉවරයි. ගැටුම ඉවරුණාට ඒ හා සම්බන්ධ ගොඩාක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. අපිට තේරෙනවා ගොඩක් වෙලාවට කියන්නේ ඒ යුද්ධය වුණාට ප්‍රශ්න විසඳෙලා නැහැ. ඒකට අපිට රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් පිළිබඳ තාම අත්දැකීම් තියෙනවා. මේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් කියන ඒවා ඇති වෙන්නත් හේතු තියෙනවා. ඒකත් දැන් මෙතනදී අපි කතා කරනවා. රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් කියන තැනට වොලන්ස්ටීන්ගේ වර්ගීකරණයට ආවහම අපි මේ පාඩමේ දැනගන්න ඕන රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙන්නේ නැහැ කියලා. රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් නිකන් ඇති වෙන්නේ නැහැ. රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් කියනවා ඇති වෙන්නත් හේතු තියෙනවා. ඒ හේතු අපි දන්න හේතු. ඒ කියන්නේ සරල එදා ජීවිතේ අපිට හම්බෙන හේතු තමයි රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වීමේ සාධක. ඒව ගත්තාම ඇත්තටම මෙන්න මේ වගේ වර්ග වලට අපිට යන්න පුළුවන්. ව්‍යුහාත්මක සාධක. මේ ඇතුලේ මොන හරි සාධක හින්දා වෙනවා. සමහර වෙලාවට ආර්ථික හා සමාජ සාධක හින්දා රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙනවා. ඒ වගේම දේශපාලන සාධක නිසා ඇති වෙනවා. ඒ වගේම තමයි සංස්කෘතික සාධක නිසාත් මේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙනවා. එතකොට ඒ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙන අපි කියන වර්ග හතරක් විදි හතරකට ඇති වෙනවා. පළවෙනි විදිය ගත්තොත් එහෙම අපිට හිතා ගන්න පුළුවන් ව්‍යුහාත්මක සාධක. ව්‍යුහාත්මක සාධක කියලා ගත්තාම දැන්
ගොඩක් වෙලාවට රටවල් ඇතුලේ අපි දන්නවා රට ඇතුලේ හැමෝගෙම එකතුවක් සංවිධානය වෙලා නැහැ. රට හරියට මේ හැම ජාතියක්ම මැච් කරලා නැහැ. ගලපලා නැහැ කියලා අපි කියන්නේ. ඒ වගේ එකක් ආවහම සමාජයේ යම් යම් ගැටුම් ඇති වෙනවා. රට ඇතුලේ පිළිවෙලක් නැහැ වගේ තැනකට ආවහම ගැටුම් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් ගොඩාක් වෙලාවට ඔක වෙන්නේ දැන් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවානේ. සාමාන්‍ය මිනිස්සුන්ට රටක් ඇතුළේ ජීවත් වෙනකොට එදිනදා ආර්ථික සමාජ දේශපාලන ඕන තරම් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව විසින්නේ. නැත්නම් ඒ බලයේ සිටින ඒ කණ්ඩායම විසින් තමයි විසඳන්නේ. දැන් මේවා විසඳන්නේ නැතුව ගොඩක් වෙලාවට මේවට විසඳුම් දෙන්න නැතුව මේක මගහරිනවා වගේ තැනකට යනවා නම් ආණ්ඩුව හෝ ඒ වන විට පාලන බලය හසු කරන කොටස මිනිස්සු පෙළඹෙනවා ඇත්තටම මේවට වෙන විසඳුම් හොයන්න. ඒ කියන්නේ ගැටුම් වලට යන්න මිනිස්සු පෙළඹෙනවා. ඕවා තමයි ව්‍යුහාත්මක හේතු, ඇතුළාන්ත හේතු කියලා අපි කියන රටක් ඇතුලේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේවල්. එතකොට හේම අසාධාරණ වෙච්ච ජන කොටස් ඉන්නවනේ. ඒ ජන කොටස් අවසානයේ කරන්නේ තමන්ගේ දුක් ගැනවිලි වලට තැනක් හොයනවා. තැනක් හොයන්නේ හොඳ විදිහට නෙමෙයි. ගැටුමකට ගිහිල්ලා තමයි මේ තැන හොයන්න උත්සාහ කරන්නේ. ඒකට අවසාන වූවා විරෝධතා, කැරලි, යුද්ධ බවට උනත්පත් වෙන්න පුළුවන් අවසාන වශයෙන්. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි ආර්ථික සමාජ සාධක. ඒ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙන තවත් හේතුවක් තමයි මේ ආර්ථිකයයි සමාජයයි හරි නැතුනම. රටක ආර්ථිකයේ තුලිත නැත්තම්. ඒ රටේ ආර්ථිකය පිරිසක් විසින් දැහැගෙන නම්. කියන්නේ රටේ ආර්ථිකය මේ අල්ලගෙන ඉන්නේ එක්තරා පිරිසක්. එහෙම වුණාම ඇත්තටම මේ ඒ රටේ ආර්ථිකය අවුල් සමහර මිනිස්සුන්ට එදා වේල සරි කරගන්න බෑ. සමහර මිනිස්සුන්ට මුදල් අතිරික්තයක් තියෙනවා. ධනය හෝ භෞතික සම්පත් අතිරික්තයක් තියෙනවා. වැඩිමක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ආවහම මිනිස්සු යන්නේ ගැටුමකට. රාජ්‍ය ඇතුලේ ලොකු ගැටුමක් හදාගන්න මිනිස්සු ඒ Tamanට නොසැලකෙන සමාජයක් නේ තියෙන්නේ. Tamanට සැලකෙන්නේ නැති හැබැයි තවත් පිරිසකට සලකන සමාජයක් තියෙනවා. එතකොට එහෙම වුණාම ඒක අවුලක් තියෙනවා. ඒකෙදි එතනට යනවා. ඒ වගේම සමාජ සාධක. සමාජ සාධක ගත්තාම දැන් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට දැන් මිනිස්සුන්ව මේ ආන්තිකරණය වෙනවා. ඒක කොන් වෙනවා වගේ වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවවලදී මිනිස්සු ගොඩක් උත්සාහ කරනවා ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපි පැත්තකට කරන්නේ කියන එකට උත්තර හොයන්න ගැටුමක් හදාගන්න මිනිස්සු. ඒ ආන්තිකරණය ආර්ථික ගැටලු වගේ ඒවා. එතකොට මිනිස්සු විරෝධතාවල් පෙළඹෙනවා. මිනිස්සු කුපිත වෙනවා, ප්‍රකෝප වෙනවා. එතකොට අවසානයේ ඔක නවතින්නේ මේ ගැටුමකට ගිහිල්ලා. තවත් ගත්තත් මේ තවත් විශේෂ දේවල් තමයි ඔය. දැන් රටවල් සංවර්ධනය වෙනවනේ මේ වෙනකොට ලෝකේ. අපි වගේ තුන්වෙනි පන්ති රටවල් විශේෂ සංවර්ධනය වෙනවා ආර්ථික පැත්තෙන්, සමාජ පැත්තෙන්, භෞතික සම්පත් සංවර්ධනය වෙනවා. සංවර්ධනය වෙනකොට ගොඩාක් සංවර්ධන ක්‍රියාවලීන් වලදී මිනිස්සුන්ව නොසලකා හරිනවා ආණ්ඩුව. මිනිස්සු ගණන් ගන්න නෑ. සංවර්ධනය කරන් යනකොට සමහර මිනිස්සුන්ගේ ඉඩ හඩක් නැති වෙනවා. මිනිස්සුන්ගේ දේපල නැති වෙනවා. මිනිස්සුන්ගේ ගෙවල් නැති වෙනවා. ඔය වගේ මිනිස්සුන්ගේ රස්සාවල් නැති වෙනවා. ඔය වගේ දේවල් වෙනවා. දැන් මේවා කරනකොට මිනිස්සු කල්පනා කරනවා දැන් හරි සංවර්ධනය කරන්න කමක් නෑ. හැබැයි අපිව මගහරින්න හොඳ නෑ. අපිට නොසලකා මේ කාටද මේ සංවර්ධනය කරන්නේ කියලා මිනිස්සු කුපිත වෙනවා. මිනිස්සු කලබල වෙනවා. ඒකට මිනිස්සු අවසානයේ ගැටුමකට යනවා. ඉතින් ওই වගේ දේවල් මේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් වල වෙන්න පුළුවන්. එතකොට ඒක තවත් අපි පැහැදිලි කරගත්තොත් එහෙම දැන් ඔය ඒ වගේ වෙලාවකදී පෙළ ගැහෙන කණ්ඩායම් ඉන්නවනේ. දැන් ඔය ආර්ථික හෝ සමාජ අසාධාරණ කරනවාම වෘත්තීය සමිතිය, ශිෂ්‍ය ව්‍යාපාර වගේ ගොඩාක් අපි හිතන්නේ නැති සමාජයේ නිතර හම්බෙන්නේ නැති පාර්ශව එක තැනකට එකතු වෙනවා. එක තැනකට එකතු වුණාම ඒක මහ ලොකු අහගලයක් බවට පත් වෙනවා. එහෙම වුණාම ඇත්තටම මේ රැඩිකල් කරන එකට පාත්‍ර වෙනවා සමාජය කියන්නේ. නව පෙරලියකට යන උත්සාහ කරනවා. එතකොට මේ ගැටුම දේශපාලන ගැටුමක් නෙවෙයි රාජ්‍ය අභ්‍යන්තර ගැටුමක් ආර්ථික හා සමාජ මට්ටමින් ඇති වුණොත් ඒකච්ච හොඳ දෙයක් නන් නෙමෙයි. හරිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ අනිත් එක තමයි දේශපාලන සාධක. ඒක නම් ඇත්තටම රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙන ප්‍රධානම කාරණාවක් දේශපාලන සාධක කියලා ගත්තාම අතරම දේශපාලන සාධක තමයි බහුලක් සිද්ධ වෙන්නේ. මොකද සමහර වෙලාවට මොකක් මේ රට ඇතුලේ ඉන්නවා මේ දේශපාලන එක මති මතාන්තර දරන අය. දේශපාලනේ වටේ ත්‍රිවු නම් තරංගේ වැඩි නම් අනිවාර්යෙන් ගැටුම් ඇති වෙනවා. ගොඩාක් වෙලාවට දැන් ඔය ප්‍රජා කණ්ඩායම් වලට අසමානව, ඒ කියන්නේ මිනිස් කණ්ඩායම් වලට අසමානව සලකනකොට සමහර දේශපාලන කණ්ඩායමක් සමහර කණ්ඩායම් වල විශේෂත්ව දක්වනකොට තව කණ්ඩායමක් බලනවා අපිට විතරක් ඇයි එහෙම කරන්නේ මේ මිනිස්සුන්ට ඒවා දෙන්නේ මොකද? ඒතකොට ඔය වගේ අවස්ථාවලදී ඔතන ඇති වෙන්නේ දේශපාලන අරුබුදයක්.
මොකද දැන් අසාධාරණයට ලක් වෙන පිරිස නියෝජනය කරන්නත් දේශපාලන කට්ටියක් ඉන්නවා. අර වරප්‍රසාද හම්බ වෙන කට්ටිය නියෝජනය කරන දේශපාලන කණ්ඩායමකුත් ඉන්නවා. දැන් මොනවාම ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි දැන් ඔය සංස්කෘතික හේතු. දැන් අද වෙනකොට ලෝකේ මේ දේශපාලන සංස්කෘතිකවාදී වෙලානේ. ඒ කියන්නේ අපි දන්නවා මේ බෞද්ධ කට්ටිය වෙනම පක්ෂ හදාගෙන, කතෝලික කට්ටිය වෙනම හදාගෙන, හින්දු කට්ටිය වෙනම හදාගෙන, ඉස්ලාම් කට්ටිය වෙනම පක්ෂ හදාගෙන, ඔහොම සංස්කෘතියත් එක්ක මේ දේශපාලන පක්ෂ ගලපලා දෙනවා. ඒක ඇත්තටම සාධාරණ නෑ මේක. හැබැයි සාධාරණ නෑ කියන්නත් බෑ. මොකද දන්නවද දැන් එහෙම මිනිස්සු දැන් දෙමළ මිනිස්සු දෙමළ පක්ෂයක් හදාගන්නේ සිංහල ආණ්ඩුවෙන් දෙමළ මිනිස්සුන්ට අසාධාරණයක් අඩුවක් වුණා. මුස්ලිම් මිනිස්සු වෙනම එකක් හදාගන්නේ පවතින මහජාති ආණ්ඩුවෙන් මොකක් හරි නොලැබුණාම. ඒතර ඔය වගේ හේතු නිසා අපිට කියන බහිස්කාරක තත්ත්වය. ඔය වගේ හේතු නිසා දේශපාලන ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරිද? මේ කියන්නේ රාජ්‍යාභ්‍යන්තරව ඇති වෙන ගැටුමක් ඕක. ඊළඟ එක තමයි දැන් ගොඩාක් වෙලාවට දේශපාලන ප්‍රතිවිරෝධතා සමහර අවස්ථාවන් තියෙන ලංකාවෙත් එහෙම තිබිලා තියෙනවා. උණුසුම් අවස්ථා ඒ කියන්නේ දේශපාලන විරෝධය වැඩි. කියන්නේ එක පක්ෂයකට තවත් පක්ෂ ගහනවා හොෝගා. හරිද? නැත්තම් පක්ෂ දෙකක් කරට කරට අහනවා දිනවා. දේශපාලන ප්‍රතිවිරෝධතාවය වැඩි වුණාම රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙනවා. ඊළඟට තමයි මේ ගොඩාක් වෙලාවට ඔය දේශපාලඥයෝ කරන මහා නරක වැඩක් තියෙනවා. ඒ තමයි මේ මොකක් හරි දේශපාලන විශේෂ අවස්ථාවකදී දේශපාලඥයෝ මොකක් හරි කාරණාවක් අල්ලගෙන ඒ කාරණාවෙන් ජීවත් වෙන්න හදනවා. මොකක් හරි බෝම්බයක් ගහපු එකක් කරේ. එහෙම නැත්නම් බැංකු මංකොල්ලයක් කරේ. මොකක් හරි එහෙම නැත්නම් වන විනාශයක් මොකක් හරි එකක් අල්ලගෙන ඒ දේශපාලනේ තමන්ගේ වාසියට හරවගෙන ඒක පට්ට ගහනවා කියලා අපි කියන සමාජය. එහෙම කරන්න ගියාමත් ඔය දේශපාලන සාධකයක් ඒකත්. ඒ කියන්නේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙනවා. මොකක් එකම දේ නිකන් මඩේ දදා හොදනවා වගේ එකක් කරන්න ගත්තාමත් ඒ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට මේ දේශපාලන සාධක අපිට රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇතිවීම සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් තා පැහැදිලිවම ගන්න පුළුවන් එකක් තමයි ඒකත්. හරි? ඊට පස්සේ අපිට යන්න දෙන ඊළඟ එක තමයි රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇති වෙන තවත් හේතුවක් තමයි මේ සංස්කෘතික සාධක. සංස්කෘතික හේතුන් මත ගැටුම් ඇති වෙනවා කියන එකත් මහා මේ වෙන විට බහුල කාරණාවක්. ඒ කියන්නේ විවිධ සංස්කෘතින් රටවල් වල ජීවත් වෙනවා. මේ ජන සමාජය තුළ විවිධ සංස්කෘතින් තියෙනවා. බෞද්ධ සංස්කෘතිය වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාමීය වෙන්න පුළුවන්. එහෙම සංස්කෘතින් තියෙනවා. මේ සංස්කෘතික හේතු හින්දාත් ලෝකයේ මේ එහෙම ගැටුම් ඇති වෙනවා. ගැටුම් ඇති වෙන්නේ නැහැ කියන්න බෑ. මොකෝ දැන් මේ වෙනකොට ලෝකයේ සමහර සංස්කෘතික නියෝජනය කරන කොටස් වලට තමන්ගේ සංස්කෘතියට සාධාරණයක් ඉටු නොවුනහම මේ මිනිස්සු ඉන්නේ අසන්තුෂ්ටියෙන් සතුටක් නැහැ වගේ එකක් වෙනවනේ. අන්න ඒ වෙලාවට ඒ අය තමන්ගේ සන්තුෂ්ටිය වෙනුවෙන් තමන්ගේ වර්ගයේ සංස්කෘතිය, ජාතිය, ආගමේ සන්තුෂ්ටිය සතුට වෙනුවෙන් සහ ඔවුන්ට සාධාරණයක් ඉටු වෙන්න ඕන කියලා හිතන තැනින් ඔවුන් අහගලයකට යනවා, ගැටුමකට යනවා. එතකොට ඒ සංස්කෘතික සාධක ඇතරම වෙනවා. මොකද ඒක ඇවිල්ලා බහුලම වෙන්නේ බහු සංස්කෘතික රටවල. දැන් ඉන්දියාවෙම අපිට ගොඩක් ගන්න පුළුවන්. මොකද ඉන්දියාව ගත්තොත් එම සංස්කෘතින් ගණනාවකට වුණකම්. ලංකාවෙත් දැන් ඒක ඇති වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර එච්චර තිබ්බේ නැහැ. මිනිස්සුන්ට ලොකු බැඳීමක් තිබ්බා. විවිධ සංස්කෘතික කණ්ඩායම් එක තැනක වාඩි වෙලා එක හේවණක් යට කතා කරපු අවස්ථාවක් තිබුණා. හැබැයි දැන් බෞද්ධ සංස්කෘතිය, හින්දු, ඉස්ලාමීය විශේෂයෙන්ම ඒ වගේම කතෝලික සංස්කෘතිය ගත්තාම ඇත්තටම ගත්තොත් එහෙම දැන් ලොකු බෙදීමකට ගිහිල්ලා කියන්නේ අඩුපාඩු ගැන කතා කරලා ගැටුම් ඇති කරගන්න. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට මේ රාජ්‍යාභ්‍යන්තර ගැටුම් කියන එක අපිට ඒක ඇතුලේ වර්ග කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි යනවා අපිට දැන් වොලන්ස්ටයින් කිව්වනේ මේ තව ගැටුම් වර්ගයක් ගැන දේශපාලන ගැටුම් වල වොලන්ස්ටයින් කිව්වා මේ තව වර්ගයක්. ඒ වර්ගය තමයි මෙන්න මේ රාජ්‍ය නිර්මාණ ගැටුම්. රාජ්‍ය නිර්මාණ ගැටුම් කියන්නේ මොකක්ද කියලා අපි බලමු වොලන්ස්ටයින්ගේ මතයට අනුව. ගැටුම් වර්ගීකරණය කියන කොටස ඇතුලේ අපි අන්තිමට කතා කරනවා මේ දේශපාලන වර්ගීකරණය ඇතුලේ මෙන්න මේ රාජ්‍ය නිර්මාණ ගැටුම් කියන එක. රාජ්‍ය නිර්මාණ ගැටුම් කියන්නේ මොකද්ද? ඇත්තටම රාජ්‍ය නිර්මාණ ගැටුම් කියන එක පීටර් වොලන්ස්ටයින්ගේ අර්ථකථනයට අනුව ගත්තාම රාජ්‍ය නිර්මාණ ගැටුම් කියන්නේම රාජ්‍යයක් ඇතුලේ ජීවත් වෙන යම්
ප්‍රජාවන් ඉන්නවනේ. මෙන්න මේ ප්‍රජාවන් තමන්ගේ ආරක්ෂාව, ඒ කියන්නේ තමන්ගේ කොටසේ යම් ප්‍රජාවකගේ කොටසේ ආරක්ෂාව මුල් කරගෙන නැත්නම් නිමිති කරගෙන කියලා අපි කියන්නේ. අන්න ඒක කරගෙන ආණ්ඩුවක් තමන්ගේ අවශ්‍යතාවයන් එහෙම නැත්නම් තමන්ගේ අනන්‍යතාවයන් තමන්ගේ පෞද්ගලික දේවල් යම් කිසි කියන්නේ තමන්ගේ භූමියට ඇති අයිතිය මෙන්න මේ දේවල් ආණ්ඩුව එහෙම නැත්නම් පාලනය කරන පිරිස තමන්ට අයිති දේවල් වලට අභියෝග කරනවා කියලා වගේ. යම් ප්‍රජාවකට හිතෙන්න පුළුවන්, යම් ජාතියකට හිතෙන්න පුළුවන්. අපි ගමුකෝ වර්තමානයේ කාවෝ හරි ජාතියකට, කුමන හෝ ජාතියකට හිතෙන්න පුළුවන් ආණ්ඩුව නිකන් අපේ අනන්‍යතාවයට නිකන් ආණ්ඩුව බලපෑම් කරනවා. අපේ අයිතිවාසිකම් ආණ්ඩුව නැති කරනවා. අන්න ඒ වගේ දෙයක් හිතිලා ඒගොල්ලෝ උත්සාහ කරනවා වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගන්න. එයාලගේ අනන්‍යතාවය තියාගන්න. එයාලගේ දේවල් පරිස්සම් කරගන්න. එයාලගේ අයිතිවාසිකම් රැකගන්න වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. මේක ඇවිල්ලා මේ බොහෝ ලෝකයේ ඇත්තටම මේ වෙනකොට මේක සිද්ධ වෙනවා. මොකද දැන් මේ වර්තමාන පාලනයත් එක්ක ආර්ථික ප්‍රශ්නත් එක්ක සහ දේශපාලන විවිධත්වයත් එක්කලා මේක තියෙනවා ගොඩක් වෙලාවට. මේක ඇති වෙනවා ගොඩක් වෙලාවට ජනවාර්ගික කණ්ඩායම් තමයි මේක හිතන්නේ. අපි ලංකාව ගත්තොත් මහජාතිය සිංහල. සුළු ජාතීන්ට මේක හිතෙන්න පුළුවන්. මහජාතියට විශේෂයි සුළු ජාතින් වෙච්ච අපිට ආණ්ඩුවෙන් නිකන් තරජනයක් වගේ තියෙනවා. අපේ අයිතිවාසිකම් සලකන්නේ. මෙන්න මේ වගේ මතයකට බොහෝ විට එන්න පුළුවන් වුණා. එතකොට ඒ නිසා ඔවුන් රාජ්‍ය නිර්මාණ ගැටුම් කියන තැනට රාජ්‍ය ඇතුළෙම අලුත් රාජ්‍යයක් හදාගන්න. රාජ්‍යයක් නිර්මාණය කරගන්න හදනවා වෙන්න පුළුවන්. එතකොට මේක ගැටුම් සමතනයේදී නූතනයේදී ගොඩාක් වෙලාවට බලන්න ඕන එකක්. මෙහෙම දේවල් වෙනවා කියන රටකට හොඳ නැහැ. දියුණුවට හොඳ නැහැ. වර්තමාන රාජ්‍යයන් වල නිර්මාණයට මේක හොඳ නැහැ. ගොඩනැගීමට හොඳ නැහැ. මේක ගොඩක් වෙලාවට දේශපාලන විද්‍යාවේ ගැටුම් කියන මාතෘකාව ඇතුළේ ගොඩාක් වෙලාවට මේ රාජ්‍ය නිර්මාණ ගැටුම් ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට අපිට ගැටුම් වර්ගීකරණය කියන කොටස ළමයි කතා කරලා අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ කොටසෙන් ඔබත් එක්ක මුණ ගැහෙනවා. අපේ දේශපාලන තවත් විචාරකයෙක් හම්බ වෙනවා ගැටුම් පාඩමේදී. ඒ තමයි මේ ඇමරිකානු විද්වතෙක් වෙන ලුයිස් ක්‍රිස්බර්ග් කියන විචාරකයා. ලුයිස් ක්‍රිස්බර්ග් අපිට කියලා දෙනවා ගැටුම් ජීවන චක්‍රය. ගැටුම් ජීවන චක්‍රය ඔබට විභාගයට අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ ලියන්නත් තියෙයි. හිස්තැන් කියලා ඔබ කියන්නේ ව්‍යුහගත. ඒකටත් අවශ්‍යයි, බහුවර්ණ වලට අවශ්‍ය වෙනවා. අපි එහෙනම් ගැටුම් ජීවන චක්‍රය කියන ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු. අපි Zoom පන්තියේ සහභාගී වෙන්න බැරි වුණු හැම කෙනෙක්ටම අපි මේ වගේ වීඩියෝස් ඒ පාඩමේ මේ හැම කොටසක්ම ආවරණය වෙන විදිහට ඔබට ලැබෙන්න සලස්වන පුතේ නිසා අපිත් එක්ක නිරන්තරයෙන්ම රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනය කරනවා. එහෙනම් අපි ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු. ආයුබෝවන්.